And now, live at 8. අයිබෝවන් එක්වන් අදත් ඇත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර ප්‍රවෘත්ති විකාශය ලයිව් ඇට් 8 සමග. අද බහමුණ මම චන්දන ජයසිංහ. මම තිලිනි පෙරේරා. අදත් මුලින්ම සිරස්තල. මහා ඡන්දයට සියල්ල සූදානම්. මෙවර ඡන්දයට පුළුල් සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙලක්. රුපියල් 5000 බැගින් ගෙවා ඡන්ද කාඩ් මිලදීගත් පිරිසක් අත්අඩංගුවට. අභිනව පාර්ලිමේන්තුව කැඳවීම ලබන 20 වෙනිදා ජනපතිගේ අත්සනින් ගැසට් පත්‍රය නිකුත් වේ. සම්පායෝ තවදුරටත් රිමාන්ඩ් අත්අඩංගුවට ගැනීම ගැන ගැටලු ඇතැයි නීතිපති කියයි. ගංවතුරට ගසාගෙන ගිය දරුවා බේරා ගැනීමේ මෙහෙයුම. පාණින ප්‍රභාමා 2020 මහමැතිවරණයේ ඡන්ද විමසීම හෙට දිනේදී පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඡන්ද විමසීම මධ්‍යස්ථාන 12984කදී සිදු කිරීමට නියමිතයි. ඒ සඳහා ඡන්ද පෙට්ටි අද එම මධ්‍යස්ථාන වෙත නිකුත් කරුණා. මහමැතිවරණයට අදාළ ඡන්ද විමසීම හෙට දිනේදී ඡන්ද මධ්‍යස්ථාන 12984කදී සිදු කෙරෙන අතර ඡන්දදායකයින් 1,63,63885ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිනවා. මෙවර මහමැතිවරණය සඳහා පිළිගත් පක්ෂ 40ක් සහ ස්වාධීන කණ්ඩායම් 313කින් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් ගණන 7452ක්. ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි නිකුත් කිරීම අද පෙරවරුවේ ආරම්භ කෙරුණා. දිස්ත්‍රික් ලේකම්වරුන් අප සමග සඳහන් කරේ අද දවසේදී මෙම ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි වෙදහැරීමේ කටයුතු අදියර 3ක් යටතේ ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබෙන බවයි. කොහොම වුණත් මේ මැතිවරණය ආරම්භයේ සිට මේ දක්වාම මේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද පිළිබඳව දැඩි අවධානයක් යොමු වූ නිසාවෙන් මේ කටයුතුත් ඒ විදිහටම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් සිදු කරන ආකාරයක් තමයි අපිට දැනගන්න ලැබුණේ. මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ තුල පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 1178ක් වෙනුවෙන් අද දවසේදී ඡන්ද පෙට්ටි නිකුත් කිරීමේ කටයුතු සිදු කෙරුණා. බස්නාහිර පළාතේ කොළඹ ගම්පහ සහ කළුතරැන දිස්ත්‍රික්කවලින් සභිකයින් 47 දෙනෙක් පාර්ලිමේන්තුවට තෝරාපත් කර ගැනීම සඳහා මධ්‍යස්ථාන 3022කදී හෙට දිනේදී ඡන්දය භාවිතා කෙරෙනවා. එම දිස්ත්‍රික්ක තුනෙහි සුදුසුකම් ලබා සිටින ඡන්දදායකින් සංඛ්‍යාව 44,67,492ක්. අවශ්‍ය කරන පොලිස් ආරක්ෂාව, ඒ වගේම ජංගම සංචාර, කැරණීමද කණ්ඩායම් සහ විශේෂ කාර්ය බලකාය ආරක්ෂක ඇතුළු සියලුම ආරක්ෂක විධිවිධාන 20 අයුරින් මේ වෙද්දී සලස්වලා තියෙනවා. මධ්‍යම පළාතේ මහනුවර, මාතලේ සහ නෝරෙලි දිස්ත්‍රික්කවලින් සභිකයින් 25 දෙනෙක් පාර්ලිමේන්තුවට තෝරාපත් කර ගැනීම සඳහා මධ්‍යස්ථාන 1713කදී ඡන්දය පැවැත්වෙනවා. ඡන්දදායකයින් 21,14,386 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා එම දිස්ත්‍රික්ක තුනෙන් සුදුසුකම් ලබා සිටිනවා. මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 890ක් සඳහා තමයි මේ ආකාරයෙන් ඡන්ද පෙට්ටි නිකුත් කිරීම සිද්ධ වෙන්නේ. දකුණු පළාතේ ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක තුනෙහිද මධ්‍යස්ථාන 1597කදී ඡන්දය පැවැත්වෙන අතර එම දිස්ත්‍රික්කවලින් පාර්ලිමේන්තුවට තෝරාපත් කර ගන්නා සභිකයින් ගණන 23ක්. මෙවර මහමැතිවරණය සඳහා එම දිස්ත්‍රික්ක තුනෙන් ඡන්දදායකයින් 20,20,488 දෙනෙක් සුදුසුකම් ලබා සිටිනවා. හෙට පැවැත්වීමට නියමිත 2020 පාර්ලිමේන්තු මැතිවරණ සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද විමසීමේ මධ්‍යස්ථාන 712 වෙත මේ ආකාරයෙන් ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම අද උදෑසන ආරම්භ වුණා. ඒ ගාල්ල කළුවැල්ල ඇලුෂියස් විද්‍යාල භූමියෙන් සහ ගාල්ල කොටුව සවුත්ලන්ඩ්ස් විද්‍යාල භූමියේ සිට. උතුරු පළාතේ යාපනයේ සහ වන්නි දිස්ත්‍රික්කවලින් සභිකයින් 14 දෙනෙක් පත් කර ගැනීම වෙනුවෙන් මධ්‍යස්ථාන 968කදී හෙට ඡන්දය පැවැත්වෙනවා. ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා එම දිස්ත්‍රික්කවලින් සුදුසුකම් ලබා සිටින ඡන්දදායකින් සංඛ්‍යාව 8,58,861ක්. නැගෙනහිර පළාතේ දිගාමඩුල්ල, මඩකලපුව සහ ත්‍රිකුණාමල යන දිස්ත්‍රික්කවලින් සභිකයින් 16 දෙනෙක් තෝරාපත් කර ගැනීම සඳහා මධ්‍යස්ථාන 1260කදී ඡන්ද විමසීම හෙට සිදු කෙරෙනවා. සුදුසුකම් ලබා සිටින ඡන්දදායකින් සංඛ්‍යාව 12,12,665ක්. වයිම පළාතේ කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්ක සඳහා සභිකයින් 23 දෙනෙක් තෝරාපත් කර ගැනීම වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන 1387කදී හෙට ඡන්දය පැවැත්වෙනවා. එම දිස්ත්‍රික්ක දෙකෙහි සුදුසුකම් ලබා සිටින ඡන්දදායකින් සංඛ්‍යාව 19,63,657ක්. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 966ක් අපි සූදානම් කරලා තියෙනවා. 100%ක් අපි සෞඛ්‍ය විධිවිධාන අනුව තමයි මැතිවරණ පැවැත්වෙන්නේ.
උතුරුමැද පළාතේ අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලද ඡන්දදායකයින් දසලක්ෂ 24,743 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. මධ්‍යස්ථාන 922කදී ඡන්දය පැවැත්වෙන අතර තෝරාපත් කර ගැනීමට අපේක්ෂිත සභිකයින් ගණන 14ක්. මෙවර 2020 මහමැතිවරණය සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ 6,93,634 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා. ඌව පළාතේ බදුල්ල සහ මොනරාගල දිස්ත්‍රික්කවලින්ද සභිකයින් 15 දෙනෙක් තෝරාපත් කර ගැනීමට අපේක්ෂා කරන අතර ඡන්ද මධ්‍යස්ථාන 906කදී ඡන්ද විමසීම පැවැත්වෙනවා. සුදුසුකම් ලබා සිටින ඡන්දදායකයින් සංඛ්‍යාව 10,40,321ක්. සබරගම පළාතේ රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවලින් මෙවර පාර්ලිමේන්තුවට තෝරාපත් කරගන්නා සභිකයින් ගණන 20ක්. මධ්‍යස්ථාන 1209කදී ඡන්ද විමසීම සිදු කෙරෙන අතර ඡන්දදායකයින් 15,61,771 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිනවා. මේ අතර ගාල්ල උඩුගම ප්‍රදේශයට ඡන්දපෙට රැගෙනමින් තිබූ බස් රථයක් ගාල්ල හියාර ප්‍රදේශයේදී අද අනතුරකට ලක් වුණා. එම බස් රථය සහ තිරෝධ රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරින් තුවාල ලැබූ තිරෝධ රථ රියදුරු ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා. මේ අතර පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට සියලු මැතිවරණ ප්‍රචාරක කටයුතු තහනම් කෙරෙනු අතර ඡන්දය පැවැත්වෙන දිනේ දක්වා වූ කාලය නිහඬ කාල සීමාවක් ලෙස නම් කෙරුණා. කෙසේ වෙතත් ඊයේ රාත්‍රියේදී මැතිවරණ නිල ඡන්ද පත්‍රිකා රුපියල් 5000කට මිලදී ගැනීමේ සිද්ධියක් අනාවරණය කර ගැනීමට බේරුවල පොලිසිය සමත් වුණා. අපරාධ මේ පැමිණිලි මේ දක්වා අපිට වාර්තා වෙලා නැහැ එකක්වත්. නමුත් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සිද්ධීන් 19ක් වාර්තා වෙලා තියෙනවා නිහඬ කාලය ආරම්භ කිරීමෙන් පස්සේ. ඒ සඳහා අපේක්ෂකයන් 22 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සිද්ධ වුණා ඒ වැරදි සම්බන්ධව. ඒ වගේම වාහන 7ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. COVID-19 වසංගතය හේතුවෙන් මෙවර ඡන්දය භාවිත කිරීම වෙනස් මුහුණුවරක් ගෙන තිබෙනවා. ඔබ ඡන්ද පොලේදී පනවා ඇති සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ ඡන්දය භාවිත කළ යුත්තේ කෙසේද? ඒ පිළිබඳවයි මේ විමසා බැලීම. 1,62,63,885ක් වූ මෙවර ඡන්දදායකයන් මධ්‍යස්ථාන 12,985කදී හෙට උදෑසන 7 සිට සවස 5 දක්වා ඡන්දය භාවිත කිරීමට නියමිතව තිබෙනවා. COVID-19 වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා සෞඛ්‍ය උපදෙස් රැසක් ඡන්දපොළ භූමිය තුළ ක්‍රියාත්මක වනවා. ඡන්දපොළේදී නිලධාරීන්ට සිදුවෙනවා 100,000 ගණනක් ඡන්දදායකයන් සමග කටයුතු කරන්නට. ඡන්දදායකයින්ට සිදුවෙනවා නිලධාරීන් කිහිප දෙනෙකු හරහා ගමන් කරන්නට. ඒ වගේම ඡන්දදායකයින් රාශියක් සමග ගැටෙන්නට. ඉතින් මෙහිදී අපි නිසි ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු වෙනවා. හෙට උදෑසන ඡන්දපොළ භූමියට පැමිණෙන ඔබ මුඛ ආවරණයක් පැළඳ සිටිය යුතුමයි. අනුතුරුව මීටරේ දුර පරතරය තබාගෙන ඡන්ද පොලිමේ රැඳී සිටිය යුතු අතර ඔබේ අවස්ථාව පැමිණි පසු දෑත් විෂබීජ හරණය කළ යුතු වනවා. අනතුරුව පළමු නිලධාරියා වෙත ගොස් තම ඡන්ද කාඩ් පත්‍රයේ ඇති තොරතුරු පෙන්විය යුත්තේ මේ ආකාරයෙන්. හැඳුනුම් පතේ ඇති තොරතුරුද ඔබ විසින් එලෙසම හොඳින් පෙන්විය යුතු වනවා. පළමු නිලධාරියා ඔබේ අනන්‍යතාවය තහවුරු කිරීමෙන් පසු ඔබට ඡන්ද මධ්‍යස්ථානය තුළට පිවිසිය හැකි අතර අනතුරු අනෙක් නිලධාරියාද නැවත තොරතුරු තහවුරු කර ගැනීමෙන් පසුව ඔබේ ඡන්ද කාඩ් පත මෙලෙස අදාළ කඩදාසි බඳුනට දැමිය යුතු වනවා. නැවතත් දෑත් හොඳින් පිරිසුදු කිරීමෙන් අනතුරුව එම ස්ථානයේ ඇති ටිෂු කඩදාසියක් මගින් දෑත් හොඳින් පිස දමා එයද අදාළ බඳුනට දැමිය යුතු වනවා. ඉන්පසු එළඹෙන්නේ ඔබේ ඇඟිල්ලේ පාට තැවරීමයි. එම පාට තැවරීමට භාවිත කරන කිසිවක් නැවත භාවිතයට නොගන්න අතර මීළඟ නිලධාරියා විසින් ඔබට ඡන්ද පත්‍රිකාව ලබා දීම සිදු කරනවා. අනතුරුව ඔබ රැගෙන එන නිල් හෝ කළු පෑනක් මගින් ඡන්දය සටහන් කිරීම සිදු කළ යුතු අතර ඔබට පෑන රැගෙනීමට නොහැකි වුවහොත් විෂ බීජ හරණය කරන ලද පෑනක් අදාළ නිලධාරියෙකු විසින් ඔබට ලබා දෙනු ඇත. ඒ අනුව සටහන් කරන ලද ඡන්ද පත්‍රිකාව අදාළ ඡන්ද පෙට්ටියට දමා ඡන්දපොළ භූමියෙන් පිටත් වෑමට ප්‍රථම නැවතත් දෑත් විෂබීජ හරණය කර ගැනීමට පහසුකම් සපයා තිබෙනවා. සර්වජන ඡන්දායිතිය භාවිතා කරොත් තමයි ප්‍රජාතන්ත්‍රවාදය රටේ රැකෙන්නේ. ඒ නිසා ඡන්දේ දාන්නම ඕනේ. අපි කොරෝනා පැතිරීම වැළැක්වෙන ආකාරයට සියලුම වැඩ කටයුතු කරලා තියෙනවා. ඒ නිසා බය නැතුව ඡන්දපොළට එන්න. මේ අතර මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කිරීමට යමෙක් හෝ කණ්ඩායමක් උත්සාහ කළොත් පොලිසිය තම ආයුධ වලින් ප්‍රයෝජනයක් ගත යුතු ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. අපි පොලිස් නිලධාරීන්ට කියලා තියෙනවා මේ තුවක්කු දීලා තියෙන්නේ දත් මදින්න නෙවෙයි බුරුසු වලින් වගේ කියලා. රට ගැන සිතා ජනතා ප්‍රශ්න කතා කරන සැබෑ දේශපාලනඥයින් හෙට පැවැත්වෙන මැතිවරණයෙන් තෝරාපත් කරගන්නා ලෙස ආගමික නායකයින් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
මේ පිළිබඳ අතිඋතුම් මැල්කම් කාදිල රංජිත් හිමිපාණන් මෙන්ම අස්කිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වේණරුවේ උපාලි හිමියන්ද මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. නීති හදන තැන පාර්ලිමේන්තුව මෙතනට ජනතා නියෝජිතයන් යවනකොට ජනතා ප්‍රශ්න කතා කරන අය යැවිය යුතුයි. එසේ නැතුව පරිසරය විනාශ කරන විවිධ ජාවාරම් කරන තරුණ පරපුර විනාශ කරන දූෂණ චෝදනා ඇති පිරිස් නොවිය යුතුයි. රට ගැන නොසිතා ධනය සහ බලය පමණක් සලකා කටයුතු කරන දේශපාලකයෝ තෝරා පත් කර ගැනීමෙන් රටට ජාතියට ආගමට ඇතිවන සිතක් නැති බව අමුතුවෙන් කිව යුතු නැත. තවත් වසර 2500ක් මේ රටේ තිබෙන උදාර සංස්කෘතිය අපි රැකගත යුතුයි. මේ මහ පොළව අනාගතයේ ජයේ දූපුතුන් වෙනුවෙන් ඉතිරි කර තැබිය යුතුයි. ඒ ජාතික වගකීම භික්ෂූන් වහන්සේලා අනෙන්ද බනෙන්ද ලේඛකයා ලේඛනයෙන්ද කලාකරුවෝ කලාවෙන්ද කවියෝ කවියෙන්ද නොපිරිහෙලා ඉටු කළ යුතුයි. මේ රටේ පුරවැසියන් හැටියට ඔබටත් මටත් වගකීමක් පැවරෙනවා මේ පාර්ලිමේන්තු මැතිවරණයට සහභාගී වෙන්න. ඒ අපේ පුරවැසි යුතුයකම. ඒ නිසා මම ඔබ සියලු දෙනාගෙන්ම ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා ඔබගේ මේ පුරවැසි යුතුයකම ඉටු කරන්න. ඔබ හැකි ඉක්මනින් ඡන්ද පොළට ගොස් මැතිවරණ කොමිසම ඔබට ඉදිරිපත් කළ තියෙන ඒ වැඩසටහනට එකඟව ඔබගේ කැමැත්ත ප්‍රකාශ කරන්න කියලා මම ඔබගෙන් ඉතාමත් ඕනෑකමින් ඉල්ලා සිටිනවා. මේ ක්‍රමවේදය හරහා ඒ පාර්ලිමේන්තුවට සුදුස්සන් තෝරා යැවීම ඔබගේ වගකීමක් වෙනවා. ඒ පැහැර හරින්න එපා. මේ මැතිවරණයේ අවසානයේදී සාමකාමී වාතාවරණයක් නඩත්තු කරන්න කිසි කෙනෙකුට හිරහැර කරන්නේ නැතුව රටේ සාමය ආරක්ෂා වන අයුරින් වගකීමෙන් යුතුව ක්‍රියා කරන්න කියලා සියලු දෙනාගෙන් මම ඉතාමත්ම ඕනෑකමින් ඉල්ලා සිටිනවා. 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්දය විමසන ආකාරය වගේම ඡන්ද ප්‍රතිඵලත් දැනගන්න වෙනදා වගේම මෙවරත් ඔබ නොයිවසිල්ලෙන් සිටින බව අපි දන්නවා. ඒ සියලු දේ ඉතා නිවැරදිව එසැනින් ඔබට ගෙනීමට අපේ ස්වර්ණවාහිනිය මේ වන විට සියලු කටයුතු සූදානම් කර හමාරයි. රටට නීති හදන තැන නැතිනම් පාර්ලිමේන්තුවට 225 දෙනෙකු තෝරා ගැනීමට ජනතා කැමැත්ත පළ කරන දවස හෙට. එදින ජනතාවසේ කැමැත්ත පළ කරන ආකාරය ගැන සියලු තොරතුරු දවස පුරා ඔබ වෙත ගෙනීමට ස්වර්ණ වාහිනියේ අප සූදානමින්. එමෙන්ම ඡන්ද ප්‍රතිඵල ලැබුණු සැනින් එසැනින් නිල ප්‍රතිඵල ඔබ වෙත ගෙනීමේ වගකීමත් ස්වර්ණ වාහිනිය බාරගන්නේ වසර ගණනාවක් නිවැරදි මැතිවරණ ප්‍රතිඵලය පළමුව ඔබ වෙත ගෙනීමේ අභිමානයද සමගින්. උණුසුම් ඡන්ද ප්‍රතිඵල ඔබ නිවසට රැගෙන එන්නේ නවතම ජනප්‍රිය චිත්‍රපට සහ ඔබ ප්‍රිය කරන වැඩසටහන් රසක්ද සමගින්. විචිත්‍රවත් වූ EAP මැදිරිය ඒ සඳහා සූදානම් වන ආකාරයයි මේ. කවදත් මැතිවරණ ප්‍රතිඵල මුලින්ම ඔබට කියූ ස්වර්ණවාහිනිය නවීන තාක්ෂණික ක්‍රමවේද උපයෝගී කරගෙන දැවැන්ත මැදිරියක සිට 2020 මැතිවරණ උණුසුම එලෙසම ඔබට සමීප කරන්නට සියලු කටයුතු සූදානම්ය. ඡන්ද විමසීම ආරම්භයේ පටන් පළමු ඡන්ද ප්‍රතිඵලයේ සිට අවසන් ප්‍රතිඵලය දක්වාම සියලු මැතිවරණ තොරතුරු හරියටම මුලින්ම දැනගන්න රැඳී සිටින ස්වර්ණවාහිනිය සමග. ශ්‍රී ලාංකේය රූපවාහිනී ප්‍රේක්ෂකයන්ට නවම අධ්‍යක්ෂින් රැසක් එක් කරමින් පෙර නොවිරු නවීන තාක්ෂණයද සමගින් උණුසුම් මැතිවරණ විකාශය ඉදිරි දින කිහිපය පුරාම අඛණ්ඩව ගෙනීමට ස්වර්ණ වාහිනිය සැලසුම් කර අවසන්. ඉතා පැහැදිලිවත් ඉතා නිවැරදිවත් නිල මැතිවරණ ප්‍රතිඵල අප ඔබ වෙත ගෙන එන්නේ හැමදාමත් ඔබ හඳුනන නිවේදක නිවේදිකාවන් රැසක් පිරිවරාගෙනයි. ලැබුණු ප්‍රතිඵල මින් පෙර මැතිවරණවලදී ලබා ඇති ප්‍රතිඵල හා සංසන්දනාත්මකව විග්‍රහ කරමින් ජනතා කැමැත්තේ යථා ස්වරූපය විශ්ලේෂණය කිරීමේ අංග රැසක් ස්වර්ණවාහිනී මැතිවරණ ප්‍රතිඵල විකාශය තුළට එක් කර ඇති බව අප ඔබට පවසන්නේ නිහතමානී ආඩම්බරයකින්. මේ අතර මැතිවරණ ප්‍රතිඵල අසන ඔබට වටිනා ත්‍යාග දිනා ගැනීමටත් අවස්ථාව උදාවනවා. මෙසියල් අතරේ පළමු ඡන්ද ප්‍රතිඵලය නිකුත් වූ සැනින් සැමට පළමුව එය ඔබ වෙත ගෙනීමටත් ස්වර්ණවාහිනී කණ්ඩායම සූදානම්. දශක ගණනාවක් පුරා ස්වර්ණවාහිනිය පිළිබඳව ඔබ තැබූ විශ්වාසය මෙවරත් තහවුරු කරමින් මෙරට වේගවත්ම මැතිවරණ ප්‍රතිඵල සපයන්නා ලෙස ජනතා කිරුළ දිනා ගන්නා බවට අප තුළ ඇත්තේ ගිලිහි නොයන විශ්වාසයක්. රැඳෙන්න හැමදාමත් ඔබ ආදරය කරන අපේ ස්වර්ණවාහිනිය සමගින්. මහමැතිවරණයෙන් පසු අභිනව පාර්ලිමේන්තුව ලබන 20 වෙනිදා රැස්වීමට නියමිතයි.
ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත් කරුණා. එය නිකුත් කර තිබෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුවයි. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමෙන් අනතුරුව ඊට අදාළ ගැසට් නිවේදනයේ අභිනව පාර්ලිමේන්තුව රැස්වන දිනයද සඳහන් කළ යුතු වනවා. ඒ අනුව ඉකුත් අප්‍රේල් 25 වෙනිදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට දින නියම කරමින් මාර්තු මාසයේ 2 වෙනිදා ජනාධිපතිවරයා විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ මැයි මාස 14 වෙනිදා අභිනව පාර්ලිමේන්තුව රැස්විය යුතු බවයි. එහෙත් COVID-19 අර්බුදය හේතුවෙන් එම මැතිවරණ දිනය මැතිවරණ කොමිසම විසින් සංශෝධනය කරනු ලැබුවා. මුලින් ජූනි මාස 6 වෙනිදා මැතිවරණය පවත්වන බවට නිවේදනය කළ මැතිවරණ කොමිසම පසුව නිවේදනය කළේ අගෝස්තු මාස 5 වෙනිදා දක්වා එම දිනය තවදුරටත් කල් තබන බවයි. එහෙත් එම අවස්ථා දෙකේදීම අභිනව පාර්ලිමේන්තුව රැස්වන දිනයක් නිවේදනය කෙරුණේ නැහැ. මෙම තත්ත්වයේ දේශපාලන ක්ෂේත්‍රයේ මෙන්ම නීති ක්ෂේත්‍රයේද දැඩි අවධානයට ලක් වූ කරුණක් බවටයි පත්වුණේ. මේ පසුබිම මතයි පාර්ලිමේන්තුව කැඳවීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ මධ්‍යම රාත්‍රියේ පියවර ගත්තේ. මේ අතර ලබන 20 වෙනිදා පාර්ලිමේන්තුව රැස් වූ පසු මන්ත්‍රීවරුන් සභාගර්භය තුළ රැඳී සිටිය යුතු ආකාරය ඇතුළු සෞඛ්‍ය උපදෙස් මාලාවක්ද මේ වන විට සකස් කර තිබෙනවා. ඒ අනුව ඔවුන්ට සභාගර්භය තුළදී මුව ආවරණ පැළඳීම අනිවාර්ය කිරීම ඇතුළු පියවර ගණනාවක් නිර්දේශ කෙරුණේ පාර්ලිමේන්තුවේ නිලධාරීන් හා සෞඛ්‍යංශයේ නිලධාරීන් එක්ව කළ සාකච්ඡා කිහිපයකින් අනතුරුවයි. මද්‍රව්‍ය ජාවාරම්වලට අනුබල දීම බන්ධනාගාරගතව සිටින මද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට පහසුකම් සැපීම ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ ඇතුළු සැකකරුවන් සිව් දෙනා මේ මාස 18 වෙනි දින දක්වා යලිත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ අද දින එම සැකකරුවන් සිව් දෙනාව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ ඇතුළු සැකකරුවන් සිව් දෙනා අද උදෑසන මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ලැබුවා. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කියා සිටියේ ෆෙඩරික් වුල්ඩර් මහතාගෙන් ලද තොරතුරකට අනුව කුරුණෑගල ප්‍රදේශයේදී අනුරුද්ධ සම්පායෝ මහතාව අත්අඩංගුවට ගෙන ඇති බවයි. එම දෙදෙනා පාසල් මිතුරන් බවත් දිලීප පීරිස් මහතා පැවසුවා. අත්අඩංගුවටගත් ක්‍රියාවලිය ප්‍රශ්න සහගත බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අද අධිකරණයේදී ප්‍රකාශ කළා. ඔහු සඳහන් කළේ සම්පායෝ මහතා අත්අඩංගුවට ගන්න අවස්ථාවේ රතු පැහැති මෝටර රථයේ සිටි රියදුරාගෙන් මෙතෙක් ප්‍රශ්න කරන මෙති බවයි. මෙහිදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඇතුළු නීතිඥ කණ්ඩායම ප්‍රකාශ කළේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන අවසාන අධීරයේ පවතින බැවින් අදාළ සැකකරුවන්ට අප ලබා දෙන ලෙසයි. දෙපාර්ශ්වයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බලා මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරුවන් මේ මාස 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. එමෙන්ම එදිනට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නියෝග කළා. බන්ධනාගාර ගත කර සිටි මත්ජාවාරම්කරුවන්ට පහසුකම් සැපීම, මද්‍රව්‍ය ජාවාරම්වලට අනුබල දීම, කූට ලේඛන සැකසීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ මහතාව බුද්ධ්‍යංශ නිලධාරීන් පසුගිය දෙවනිදා අත්අඩංගුවට ගනු ලැබුවේ කුරුණෑගල ප්‍රදේශයේදී. ඉන් අනතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සම්පායෝ මහතාව බාර දෙනු ලැබුවා. සම්පායෝ මහතාව අත්අඩංගුවට ගෙන තිබුණේ අධිකරණය මගහරමින් සිටින අතරතුරයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළේ අත්අඩංගුවට පත් අනුරුද්ධ සම්පායෝ මහතා ඇසුරු කළ පුද්ගලයන් සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි. මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා මීගමුව කුරුණෑගල ප්‍රදේශයට ගිහිල්ලා තමයි මේ අත්අඩංගුවට ගැනීම සිද්ධ කරලා තියෙන්නේ. ඔහු ඒ සම්බන්ධයෙන් තොරතුරු සටහන් පොතේ සටහන් ඇතුළත් කරලා තියෙනවා. ඔහු අත්අඩංගුවට ගත්ත බවට ඒ සටහන් අනුව පිළිගත හැකි කරුණු අනුව තමයි මාධ්‍යවලට ප්‍රකාශ නිකුත් කරලා තියෙන්නේ. ඔහු බාර වුණා නම් ඔහුට බාර වෙන්න පොලිසියෙන් කුරුණෑගල යනකම් ඉන්න අවශ්‍යතාවයක් නැහැ. ඔහුට දින 11ක් තිබුණා බාර වෙන්න. ඉතින් ඒ කාලය තුලදී ඔහු බාර වුණ කිසිම පොලිසියකට බාර වුණේ නැහැ. ශ්‍රී ලංකාවේ පොලිසිය 495ක් තියෙනවා. ඒ අනුව තමයි කුරුණෑගල ප්‍රදේශයේ ඉඳලා ගිහිල්ලා අත්අඩංගුවට ගත්තේ. අත්අඩංගුවට ගන්න ගෙදරට ගිහපුවාම බාර වුණත් ඒක අත්අඩංගුවට ගැනීමක් තමයි. හෙරොයින් මද්‍රව්‍ය තොග ජාවාරම් කළේ ඉසකපිට අත්අඩංගුවටගෙන සිටින පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනා ලබන 18 වෙනිදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළා. COVID-19 වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් අද දිනේද අදාළ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකළ අතර ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර අධිකාරීවරයා අධිකරණය වෙතද වාර්තාවක් ඉදිරිපත් කළා.
මේ අතර සැකකරුවන් සන්තකයේ තිබී මද්‍රව්‍ය ජාවාරමින් උපයාගත් බව කියන රුපියල් 3 කෝටි 27 ලක්ෂයකට ආසන්න මුදලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සොයාගෙන ඇති බව අද අධිකරණයේදී හෙළිවුණා. අද මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලිප පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වීම ආරම්භ කළා. නාවික හමුදාව මගින් අත්අඩංගුවටගෙන පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයට බහර දුන් හෙරොයින් කිලෝග්‍රෑම් 281 ග්‍රෑම් 500ක් සහ අයිස් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 46 ග්‍රෑම් 500ක් මෙම සැකකරුවන් විසින් අවභාවිතයට ලක් කර තිබෙන ආකාරය සාක්ෂි සම්පිණ්ඩනය තුලින් දැක්වෙන බව දිලීප පීරිස් මහතා පැවසුවා. එම මජ්ජාවාරමෙන් එක් සැකකරුවෙකු රුපියල් ලක්ෂ 10 සිට රුපියල් ලක්ෂ 17ක් දක්වා මුදල් උපයා ඇති ආකාරය විමර්ශනවලදී අනාවරණය වී ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කළා. එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවටගෙන සිටින පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක උදාර චතුරංග නැමැත්තා භාරයේ තිබී වාහන 4ක් අත්අඩංගුවටගෙන රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇති බවත් එම වාහන සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයාගේ නිරීක්ෂණ ලැබී තිබෙන බවත් ඔහු දැනුම් දුන්නා. ඒ අනුව අදාළ වාහනවල රියදුරු අසුනට සමාන්තරව පිහිටි ඉදිරිපස අසුනේ යට ප්‍රදේශයේ සහ ඩිකියේ මද්‍රව්‍ය සහ මෝෆින් සලකුණු දක්නට ඇති බවට රජයේ රස පරීක්ෂකවරයා සිය නිරීක්ෂණවල දක්වා ඇතැයිද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පැවසුවා. මෙම සැකකරුවන් මද්‍රව්‍ය ජාවාරම්වලට අමතරව ජාත්‍යන්තර ජාවාරම්කරුවන්ගෙන් ගිනි අවිද ලබාගෙන ජාවාරම් සිදු කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වූ බවත් එසේ ගෙන්වන ලද ගිනි අවියක් මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු වන ලයනල් ජයරත්න බහරේ තිබී සොයාගත් බවත් දිලීප පීරිස් මහතා අධිකරණයට දන්වා සිටියා. අදාළ ගිනිඅවියට සමාන තවත් ගිනිඅවි 4ක් ඉකුත් සෙනසුරාදා කොළඹ අපරාධ කොට්ටාසයේ නිලධාරීන් විසින් අතිඩිය ප්‍රදේශයේ තිබීදී සොයාගත් බව දැනුම් දුන් දිලීප පීරිස් මහතා ඒ අනුව මෙම සැකකරුවන් විසින් ගෙන්වා තිබෙන ගිනිඅවි පාතාල ක්‍රියාකාරකම් සඳහා යොදාගෙන තිබේද යන්න පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවයි සඳහන් කළේ. තවදුරටත් කරුණු දැක්වූ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මෙම විමර්ශන ආරම්භ කිරීමෙන් පසුව පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ තිබී රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කළ හෙරොයින් පැකට් 23න් 22ක්ම කපා ඉවත් කර ඇති බව රජයේ රස පරීක්ෂකවරයා විසින් නිරීක්ෂණය කර ඇතැයිද අධිකරණයට දැනුම් දුන්නා. අත්අඩංගුවටගෙන පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත රැගෙන එන හෙරොයින් තොග එහි නඩු භාණ්ඩ කාමරයට බාර දීමට පෙර මෙම සැකකරුවන් විසින් යම්කිසි ද්‍රව්‍යයක් මිශ්‍ර කිරීමක් සිදු කර ඇතැයි පෙන්වා දුන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් වලින් කොටසක් ජාවාරම් කිරීමේ අරමුණින් අමතර ද්‍රව්‍ය මිශ්‍ර කර ඇති බවද සඳහන් කළා. ජාවාරම්කරුවන් විසින් විශාල මුදල් ආයෝජනය කරමින් මෙරටට ගෙන්වන ලද මද්‍රව්‍ය තොග පිළිබඳව එම ජාවාරම්කරුවන් ආසන්නයේ සිටින පුද්ගලයන් විසින් මෙම සැකකරුවන් වෙත තොරතුරු ලබා දී ඇති බව පෙන්වා දුන් දිලීප පීරිස් මහතා එම ඔත්තු සඳහා සැකකරුවන් විසින් අදාළ ඔත්තුකරුවන්ට රුපියල් ලක්ෂ ගණනින් මුදල් ගෙවා ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි සඳහන් කළා. මෑතකදී බලපිටිය ප්‍රදේශයෙන් රුපියල් ලක්ෂ 400කට අධික වටිනාකමකින් යුතු හෙරොයින් තොග මෙම සැකකරුවන් විසින් අත්අඩංගුවට ගත් බව පෙන්වා දුන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ඊට අදාළ ඔත්තුව ලබා දුන් ඔත්තුකරුට රුපියල් ලක්ෂ 100ක මුදලක් ගෙවා ඇති බවට අනාවරණය වී ඇතැයිද පෙන්වා දුන්නා. සැකකරුවන් සන්තකයේ තිබී මද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බව කියන රුපියල් 3 කෝටි 27 ලක්ෂයකට ආසන්න මුදලක් සොයාගෙන තිබෙන බවත් ඒවා අධිකරණයේ බහරේ පවතින ගිණුමක තැන්පත් කිරීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි සහකාර පොලිස් අධිකාරී මෙරින් රංජන් ළමාහේවා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඒ අනුව මහේස්ත්‍රාත්වරිය එම ඉල්ලීමට අවසර ලබා දුන්නා. සැකකරුවන් 13 දෙනා අගෝස්තු මාස 18 වෙනිදා දක්වා තව දුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය එදින පරීක්ෂණවල ප්‍රගතිය දැක්වන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා. This is Live at 8. දැන් තවත් දේශීය පොත් කිහිපයක්. COVID-19 රෝගීන් 7 දෙනෙකු අද සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගියා. ඒ අනුව සුව වී ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 2524ක්. අද දිනේදීත් COVID-19 රෝගීන් 6 දෙනෙක් වාර්තා වීමත් සමග මෙරටින් හමු වී ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 2834ක් දක්වා ඉහළ ගියා. මේ අතර ඊයේ දිනේදීද ලංකාපුර ප්‍රදේශයෙන් COVID-19 රෝගියෙකු වාර්තා වුණා. ලංකාපුර ප්‍රදේශයෙන් ඊයේ හඳුනාගත් COVID-19 රෝගියාද සමග කන්දකාඩු පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 602ක් දක්වා ඉහළ ගියා. එලෙස හඳුනාගත් රෝගියා මීට පෙර COVID-19 රෝගියෙකු ලෙස හඳුනාගත් ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කළ සිවිල් ආරක්ෂක නිලධාරියාගේ සමීප ආශ්‍රිතයෙක්. එම සිවිල් ආරක්ෂක නිලධාරියාගේ සේවා මූලස්ථානය වන මැදිරිගිරිය සිවිල් ආරක්ෂක බලකා කඳවුරේ නිලධාරීන් 600 දෙනෙකුද ඊයේ PCR පරීක්ෂණ වලට ලක් කෙරුණා. ඒ ඔහු තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පසුගිය 16 වෙනිදා අදාළ කඳවුරට ගොස් තිබීම හේතුවෙන්. ඒ අනුව ඊයේ මෙලෙස PCR පරීක්ෂණයට ලක් කෙරුණේ ඔහුගේ සමීප ආශ්‍රිතයින්. ලංකාපුරදී මේ සමාජය තුළට පැතිර ගොස් තිබෙනවාදැයි බැලීම සඳහා පසුගිය දින කිහිපය තුළ PCR පරීක්ෂණ සමාජය තුළ 1300කට අධික ප්‍රමාණයක් කළා. ඒ සමාජය තුළ කර PCR පරීක්ෂණ වලින් කිසිම රෝගියෙක් අපිට වාර්තා වෙන්නේ
නැහැ. ඒ අනුව අපිට උපකල්පනය කරන්න පුළුවන් මේ තත්ත්වය COVID-19 රෝගය ලංකාව තුළ මනාව පාලනය වෙලා තියෙනවා කියලා මේ වෙනකොට. නමුත් අපි සිහිය තබා ගන්න ඕන COVID-19 රෝගයේ තියෙන ලක්ෂණ අනුව මේ රෝගය කොයි මොහොතක හරි තවත් තැනක තියෙන්න පුළුවන්. විශේෂයෙන්ම රෝග ලක්ෂණ නැති පිරිස ඉන්න පුළුවන්. මේ අතර ඊයේ හඳුනා ගැනුණු අනෙකුත් රෝගීන් සිව් දෙනා සෞදි අරාබියේ සිට දිවයිනට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි පුද්ගලයන්. මේ අතර රූපලාවන්‍යාගාර පවත්වාගෙන යන මුවාවෙන් නිරෝධායන නීතියට පටහැනිව දඹුල්ල ඉනාමලුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථාන දෙකක් අද වැටලුවා. දැන් ගෙනියන උසාවියට දැන් ඉදිරිපත් කරේ නැත්තම්. එහි සේවය කරමින් සිටි කාන්තාවන් 9 දෙනෙකු සහ හිමිකරු එම ස්ථානයේදීම නිරෝධායනයට ලක් කිරීමටයි දඹුල්ල සහ සීගිරිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගත්තේ. ඒ ආපු අය ගැන සහතිකයක් ගන්නකම් අපි ඔයාලව අද දවසේ අද මෙතන ක්වොරන්ටයින් කරනවා. එම ස්ථානයේ සේවය ලබා ගැනීමට පැමිණ සිටි කිහිප දෙනෙකුද වැටලීම සිදු කරන අවස්ථාවේ පලා ගොස් ඇති අතර තවත් දෙනෙකු එම ස්ථානයේම නිරෝධායනයට ලක් කෙරුණා. මේ අතර පසුගිය දිනවල මෙම ආයතනවල සේවාව ලබාගත් පුද්ගලයන්ගේ ලැයිස්තුවක්ද ලබාගෙන ඇති අතර සෞඛ්‍යාංශ පැවසුවේ ඔවුන් ඉදිරියේදී නිවාස තුළ නිරෝධායනයට ලක් කිරීමට පියවර ගන්නා බවයි. මහනුවර ඇසල පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර ඊයේ රාත්‍රී වීදි සංචාරය කළා. අවසන් රන්දෝලි පෙරහැර දැක බලා ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද එක් වුණා. මහනුවර ඇසල පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර ඊයේ රාත්‍රී 7:14ට යෙදුණු සුබ මොහොතින් දකුණු දිශාභිමුඛව දළදා මාලිගාව අභියසින් ආරම්භ කෙරුණා. පෙරහැර දැක බලා ගැනීමට ජනාධිපතිවරයාද මෙලෙස එක් වුණා. පෙරහැර දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී සේනානායක වීදිය, රජ වීදිය ඔස්සේ ඉහළට වෙත් ගෙවැටීම සිදු වුණා. අවසන් රන්දෝලි පෙරහැරේ පෙරහැර කරඬුව දළදා මාලිගාවේ ඇත්පන්තියේ ඉන්දිරාජා විසින් වැඩම කර වූ අතර දෑලේ ඇතුන් ලෙස බියන් රාජා සහ බුරුම රාජා ගමන් කළා. පසුව අදාළියම් කාලයේ ගැටඹේ දිය කපනා තොටේදී පුරාණ චාරිත්‍රානුකූලව දිය කැපීම සිදු කෙරුණා. අනතුරුව දහවල් 2:37ට උතුරු දිශාභිමුඛව ඓතිහාසික ගෙඩිගේ විහාරයේදී දහවල් පෙරහැර ආරම්භ වී දළදා මාලිගා පරිශ්‍රයේ තෙවරක් පැදකුණු කිරීමෙන් පසු ගෙවැටීම සිදු වුණා. ඉන් අනතුරුව වහනුවර ජනපති මැදුර වෙත ගිය දේවඩ නිලමේවරයා ප්‍රමුඛ පිරිස පෙරහැර සාර්ථකව අවසන් වූ බව ජනාධිපතිතුමන් වෙත සංදේශයකින් දැනුම් දුන්නා. මෙහිදී ජනාධිපතිතුමා පැවසුවේ දළදා හාමුදුරුවන් වෙනුවෙන් පැවරී ඇති ඓතිහාසික වගකීම් සහ යුතුකම් ඉටු කරන බවයි. අප දළදා හාමුදුරුවන් ආරක්ෂා කළාට වඩා උන්වහන්සේගේ ආශිර්වාදයෙන් මාතෘ භූමිය ආරක්ෂා වූ බවත් ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළා. මේ අතර පුරා දින 14ක් අකණ්ඩව පැවැත්වුණු රුහුණු මහා කතරගම දේවාලයේ ඇසල මංගල්‍යය ඊයේ රාත්‍රියේ පෙරහැර වීදි සංචාරය කිරීමෙන් අනතුරුව නිමාවට පත් වුණා. ඊයේ රාත්‍රී 7:34ට යෙදුණු සුබ මොහොතින් දෙවියන් වැඩමවා සදහතුක කරඬුව වාසනා හස්තියා මත තැන්පත් කිරීමෙන් අනතුරුව මෙලෙස පෙරහැර වීදි සංචාරය කෙරුණා. අනතුරුව ඇසල මංගල්‍යය සඳහා මහා දේවාල වෙත ලැබුණු පුද පඬුරු වලින් කොටසක් කිරිවෙහෙර මහා සෑරදුන් වෙත පූජා කිරීමෙන් අනතුරුව ආගමික චාරිත්‍ර මෙලෙස ඉටු කෙරුණා. මෙම චාරිත්‍ර ඉටු කිරීමෙන් පසු මහ පෙරහැර කතරගම දේවාලයෙන් නැවතත් වල්ලි අම්මා දේවාලය වෙත ගමන් කර මෙවර පෙරහැර මංගල්‍යය නිමාවට පත් කළා. අද පෙරවරු 9:12ට යෙදුණු සුබ මොහොතින් මැණික්ගගේ ජීවමාලි තොටුපළේදී දිය කැපීමේ මංගල්‍යය මෙලෙසින් සිදු වුණා. දැන් රට වටින් අටට. රට වටින් අටට. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා සමග එක්ව බොරු සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනාවට අත්අඩංගුවටගත් උප පොලිස් පරීක්ෂකවරයෙකු ලබන 7 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඇඹිලිපිටිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ මෙම උප පොලිස් පරීක්ෂකවරයා කොළඹ අපරාධ කොට්ටාශයට කැඳවා ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව ඊයේ රාත්‍රියේ අත්අඩංගුවටගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය පැවසුවේ. ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවිකාවන් පිරිසක් රැගත් වෑන් රථයක් මාතර තිහගොඩ අපරැක්කේදී තවත් ඇඟලුම් සේවිකාවන් රැගත් බස් රථයේ ගැටී තිබුණේ අද අලුයමයි. අනතුරින් වෑන් රථයේ සිටි කාන්තාවන් 2 දෙනෙකු මිය ගොස් තවත් 5 දෙනෙකු තුවාල ලැබූ අතර ඔවුන් මාතර මහරෝහලට ඇතුළත් කෙරුණා.
බලන්ගොඩ මැද්දකන්ද ප්‍රදේශයේදී අද අලුයම වර්ෂාවත් සමග ඇති වූ තද සුළඟකින් බෝගසක් නිවසක් මතට කඩා වැටුණා. මෙම අනතුර සිදුවන අවස්ථාවේ නිවස තුළ සිටි පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලැබූ අතර ඔවුන් බලන්ගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඔකම 4 දෙනෙක් ඒ ගෙදර හිටියා. ළමයි දෙක බේරුණා. තාත්තයි අම්මයි දෙන්නම ඉස්පිතාලේ ඉන්නවා. ශ්‍රී ලංකා කජු සංස්ථාවේ නවතම අලෙවිසැලක් අද අඹේපුස්සේදී විවෘත කෙරුණා. ඒ කජු සංස්ථාවේ සභාපතිනියගේ ප්‍රධානත්වයෙන් විදේශ සංචාරකයන් සහ දේශීය සංචාරකයන් මෙම ප්‍රදේශයේ බහුලව ගැවසෙන ස්ථානයක්. අපේ සංස්ථාව සතු නිෂ්පාදනයන් අතරමැදියන් නැතුව රට පුරා බෙදා හරින්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ සමගින් දැනට අප සමුගන්නවා. යලි හමුවෙමු රාත්‍රී 10ට. සුබ රාත්‍රියක්.